පුතේ මම ඔයාලට කලිනුත් කිව්වනේ අපි විශාල සංඛ්‍යාවක් ලියන්න, ගණනය කරගන්න, වාර්තා කරගන්න පහසු වෙන්න මේ දිගින් වැඩි සංඛ්‍යා කෙටි කරලා අපි හදා ගන්නවා කිව්වා. එතකොට මේ එක ක්‍රමයක් විදිහට අපි විද්‍යාත්මක අංකණය භාවිතා කරා. දැන් අපි පුතේ මේ වගේ තවත් ක්‍රමයකට යනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් කෙටි කරලා පහසු කරලා සංඛ්‍යා ගණනය කරගන්න, සුදු කරගන්න පහසු වෙන්න හදාගන්න තව ක්‍රමයකට අපි යනවා. ඒ තමයි පුතේ සංඛ්‍යා වැටීම. සංඛ්‍යා වැටීම. හරි, මෙතනදී මම පුතාලට සංඛ්‍යා වටේන ආකාරයේ විදි කීපයකට කතා කරනවා. ඉස්සෙල්ලා මම ගන්නවා පුතේ සංඛ්‍යාවක් ආසන්න 10ට වැටීම. සංඛ්‍යාවක් ආසන්න අපි 10ට වට යන්නේ. හරි, මම සංඛ්‍යා කීපයක් ගන්නවා. මම ඉස්සෙල්ලාම ගන්නවා 273 කියන සංඛ්‍යාව. ඊට පස්සේ මම අර ගන්නවා 1428 කියන සංඛ්‍යාව. ආයෙ මම අර ගන්නවා පුතේ 7196 කියන සංඛ්‍යාවත්. ඊළඟට මම ගන්නවා 3575 කියන සංඛ්‍යාවත්. මේ සංඛ්‍යා හතරම ආසන්න 10ට වට යන්නේ. බලන්න පුතේ මෙතනදී ආසන්න 10ට වටේනකොට අපි නීතියක් වලට මම කියලා දෙනවා. මේ ක්‍රමයේ ලේසි. ආසන්න 10ට වටේනකොට මෙතනදී දැන් 273 කියන සංඛ්‍යාවේ දසස්ථානයේ තියෙන්නේ මෙතන. දසස්ථානයේ තියෙන්නේ මෙතන. එහෙනම් ඊට පෙර ස්ථානයේ බලන්න. ඊට පෙර ස්ථානය කියලා කියන්නේ ඊට දකුණු පසින් තියෙන ස්ථානය පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ සංඛ්‍යාව 5ට අඩු නම් පුතේ අපි දසස්ථානය වෙනස් කරන්නේ නැහැ. දසස්ථානය අපි එහෙමම ලියාගෙන මේ ස්ථානට පෙර තියෙන ස්ථානය එහෙමම ලියා ගන්නවා. දසස්ථානය වෙනස් කරන්නේ නැතුව එහෙමම ලියලා අපේ මෙතන දකුණු පසින් තියෙන ස්ථානයට අපි බිංදුවක් යොදා ගන්නවා. එහෙනම් අපි මේක ආසන්න 10ට වැටෙවුවාම මගේ 270. බලන්න මෙතන 273 ආසන්න වෙන අගේ තමයි 270. මෙතනදී බලන්න මෙතන සංඛ්‍යාවෙත් පුතේ 1428 තියෙන. ආසන්න 10ට වටේනකොට අපිට ඕනේ දසස්ථාන. අපිට අවශ්‍ය වෙන්නේ දසස්ථානයේ අපි පරීක්ෂා කරන්න ඕනේ ඊට පෙර තියෙන එක ස්ථානයේ දිහා. එහෙනම් ඊට පෙර තියෙන එක ස්ථානයේ ඔයාලට පේනවා 5ට වඩා වැඩි සංඛ්‍යාවක්. 5ට වඩා වැඩි නම් අපි මොකද කරන්න ඕනේ පුතේ? මෙතන දසස්ථානයට එකක් එකතු කරගන්න. දසස්ථානයට එකක් එකතු කරාම මෙතන දෙකට එකක් එකතු කරගත්තාම 3යි. මේ ස්ථානේ හැමමයි වෙනසක් වෙන්නේ. එහෙනම් මෙතන අපි එකක් එකතු කරගෙන අපේ තිබුණ ස්ථානය කියන්නේ පෙර ස්ථානයේ දකුණට පසින් තියෙන සංඛ්‍යාවට අපි යොදා ගන්නවා බිංදුවක්. එහෙනම් 1430යි. හරි, මෙතන පුතේ මෙතනයි 10 වල තියෙන්නේ. දසස්ථානයේ මෙතන. එහෙනම් ඊට පෙර එහෙම නැත්නම් දකුණට පසින් තියෙන සංඛ්‍යාව 5ට වැඩි. එහෙනම් මොකද කරන්නේ? 5ට වැඩි වුණොත් මෙතන දසස්ථානයේ එකක් එකතු කරන්න. දැන් බලන්න 9ට එකක් එකතු කරාම 10යි. ඒක 10 අපිට මෙතන ලියන්න බෑ. එහෙනම් මෙතන අපි බිංදුව යොදාගෙන ඊට ඉස්සෙල්ලා තියෙන සංඛ්‍යාවට සිය ස්ථානයට අපි එක එකතු කරගන්න. නෑ එකට එහා පැත්තෙන් තියෙන එක එකතු කරගත්තාම 2යි. එහෙනම් මෙතන මේ සංඛ්‍යාව එහෙමමයි අපි මේ මුලට කියන්නේ අපේ තිබුණ එක ස්ථානයට යොදා ගන්නවා බිංදුවක්. එහෙනම් මෙතන 7200යි. මෙතන බලන්න දස ස්ථානයේ තියෙන මෙතන අපි ආසන්න 10ටනේ වටයන්නේ. එහෙනම් ඊට පෙර ස්ථානයේ ඊට දකුණත් පසින් තියෙන සංඛ්‍යාව පරීක්ෂා කරන්න. එතන තියෙන්නේ 5. 5 නම් පුතේ ඒත් අපි මේකට එකක් එකතු කරගන්නවා. එහෙනම් 7ට එකක් එකතු කරගත්තාම 8යි. මේ ස්ථානෙ හැමමයි. එහෙනම් එක ස්ථානයකට අපි යොදා ගන්නවා බිංදුව. හරි, දැන් බලන්න ඔන්න 10ට වටේනකොට ආසන්න 10ට වටේනකොට නීතියක් අපි දැනගත්තා. මොකද්ද? අපි පරීක්ෂා කරන්න ඕනේ 10ට වටේනකොට අපි පරීක්ෂා කරන්න ඕනේ හැමතිස්සෙම ඊට පෙර ස්ථානය කියන්නේ එක ස්ථානය. එක ස්ථානය 5 නම් 5ට වැඩි නම් අර දස ස්ථානයේ අපි එකක් එකතු කරගන්නවා. හැබැයි එක ස්ථානයේ 5ට අඩු නම් අපි දස ස්ථානයේ වෙනස් කරන්නේ නැතුව එහෙමම තියාගෙන එක ස්ථානයේට බිංදුව යොදා ගන්නවා. ඒකට ඔන්න ඔය නීතිය පුතාලා පැහැදිලි කරගන්න ආසන්න 10ට වටේනකොට. හරි, දැන් පුතාලට පුළුවන් කරන්න මේ ආසන්න 10ට වැටීමේ කොටස තියෙනවා පිටු අංක 40 41 පිටුවල පෙළ පොතේ.
ඒකේ ඔයගලන්ට 13 4 අභ්‍යාසය පුතාලට සම්පූර්ණ කරන්න පුළුවන්. ඊළඟට පුතේ මම ඔයාලට පැහැදිලි කරනවා සංඛ්‍යාව ආසන්න 100ට වටයන්නේ කොහොමද කියලා. අර ඉස්සෙල්ලා ඔයාලට මම 10ට වටේනකොට කියලා දුන්න නීතියම තමයි. නමුත් මෙතන ස්ථානෙ විතරක් පොඩ්ඩක් අපි වෙනස් කරගන්නවා. දැන් බලන්න ආසන්න 100ට. එහෙනම් මම ඔයාලට සංඛ්‍යා 3ක් දීලා තියෙනවා. මේ සංඛ්‍යාව ඉස්සෙල්ලාම අපි ආසන්න 100ට වටේ බලන්න. මෙතන සිය ස්ථානයේ තියෙන තැන. සිය ස්ථානයේ තියෙන පුතේ මෙතන. මෙතනයි සිය ස්ථානයේ තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා ගත්ත නීතියම තමයි ඊට පෙර ස්ථානයේ දකුණත් පසින් තියෙන ස්ථානය. මේ සිය ස්ථානයේ දකුණු පසින් තියෙන ස්ථානය තමයි දස ස්ථානය. දැන් දස ස්ථානය පරීක්ෂා කරන්න. දස ස්ථානයේ පහට අඩු නම් පුතේ මේ සිය ස්ථානය අපි වෙනස් කරන්නේ නැහැ. සිය ස්ථානය අපි එහෙම්මම ලියා ගන්නවා. මේ පෙර ස්ථානය එහෙමමයි. එතකොට දස ස්ථානයේටයි එක ස්ථානයේටයි අපි යොදා ගන්නවා බිංදු. එහෙනම් 7346 කියන්නේ ආසන්නගේ කියනකොට අපි කියන්න ඕනේ 7300යි කියලා. හරි. මෙතනට එන්නේ 5761. ආසන්න 100ට වට යන්න තියෙන්නේ. එහෙනම් මෙතන බලන්න සිය ස්ථානෙ මෙතන. එහෙනම් ඊට පෙර ඊට දකුණත් පසෙන් තියෙන ස්ථානය පරීක්ෂා කරන්න. මේ බලන්න මේ 6. 6 5ට වඩා වැඩි ගන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ සිය ස්ථානෙට එකක් එකතු කරලා ලියනවා අපි. 7 දෙකක් එකතු කරාම 8යි. මේ ස්ථාන මුකුත් වෙන්නේ නැහැ හැමෙමම. එහෙනම් දස ස්ථානයේටයි එක ස්ථානයේටයි බිංදු යොදා ගන්නවා. එහෙනම් 5761 කියන්නේ ආසන්න අගයට කියනකොට අපි කියන්නේ 5800යි කියලා. හරි. මෙතෙන්ට 3753. බලන්න සිය ස්ථානයේ මෙතන. එහෙනම් ඊට දකුණු පසින් තියෙන සංඛ්‍යාව දස ස්ථානයේ පරීක්ෂා කරන්නේ දස ස්ථානයේ 5. 5 නම් අපි මොකද කරන්නේ? මේකට එකක් එකතු කරනවා. 7 එකක් එකතු කරාම 8යි. මේ ස්ථාන අපි එහෙමම තියාගන්නවා. දස ස්ථානයේටයි එක ස්ථානයේටයි බිංදු යොදා ගන්නවා. එහෙනම් 3753 ආසන්න අගයට කියනකොට අපි කියන්නේ 3800යි කියලා. එහෙනම් පුතේ මෙතන නීතිය අර 10ට වටේනකොට ගත්ත නීතියම තමයි. මොකද පරීක්ෂා කරන ස්ථානය විතරයි වෙනස් වෙන්නේ. පරීක්ෂා කරන ස්ථානය 5ට වඩා අඩු නම් ඊළඟ ස්ථානය අපිට අවශ්‍ය ස්ථානය අපි වෙනස් කරන්නේ. 5ට වඩා වැඩි නම් මොකද කරන්නේ? අපිට දීලා තියෙන ස්ථානයේ 100ට වටේනවා නම් සිය ස්ථානය අපි එකක් එකතු කර ගන්නවා. අන්න ඔය නීතිය අපි ඉදිරියට අරගෙන යනවා. පුතේ දැන් වලට මම පැහැදිලි කරනවා ආසන්න 1000ට වැටීම. සංඛ්‍යාවක් අපි ආසන්න 1000ට වටේනකොට මොකද්ද වෙන්නේ කියන එක. හරි මම සංඛ්‍යා තුනක් අරන් තියෙනවා. මේ සංඛ්‍යා තුන මම පැහැදිලි කරනවා කොහොමද ආසන්න 1000ට වට යන්නේ කියලා. ඉස්සෙල්ලා අපි ගත්ත නීතියම තමයි අපි පරීක්ෂා කරන ස්ථානයේ විතරයි වෙනස් වෙන්නේ. බලන්න 25489. ආසන්න 1000ට වට යන්නේ කියන්නේ. එහෙනම් 1000 කොට බලන්න. 10 ස්ථානයේ තියෙන්නේ මෙතන. එහෙනම් ඊට පෙර ඒ කියන්නේ ඊට දකුණත් පසින් තියෙන ස්ථානය පරීක්ෂා කරන්න. කියන්නේ සිය ස්ථානය පරීක්ෂා කරන්න. සිය ස්ථානයේ 5ට අඩු ගන්න. එහෙනම් අපි මේ 10 ස්ථානය වෙනස් කරන්නේ නැහැ පුතේ. ඒක එහෙමම ලියා ගන්නවා පෙර ස්ථානයත් එහෙමමයි. එහෙනම් මේ ස්ථාන තුනට සිය ස්ථානයට දස ස්ථානයට එක ස්ථානයට අපි යොදා ගන්නවා බිංදු. එහෙනම් 25489 ආසන්න අගයට ගෙනියනකොට අපි කියන්නේ 25000යි කියලා. හරි පුතාලට ඒක පැහැදිලි. දැන් මෙතන බලන්න 38781 ආසන්න 1000ට වට යන්න තියෙන පුතේ. ආසන්න 1000 කියන්නේ මෙන්න මෙතන 1000 වල 10 ස්ථාන. එහෙනම් ඊට පෙර තියෙන සිය ස්ථානය බලන්න. ඊට පෙර තියෙන සිය ස්ථානය කියන්නේ මෙතන. එහෙනම් මේ සංඛ්‍යාව 5ට වැඩි. මේ සංඛ්‍යාව 5ට වැඩි නම් මොකද කරන්නේ? අපිට අවශ්‍ය මෙතන ස්ථානයනේ. ඒ කියන්නේ 10 ස්ථානෙට අපි එකක් එකතු කර ගන්නවා 9යි. මේ ස්ථානයේ එහෙමමයි. එහෙනම් සිය ස්ථානයටයි දස ස්ථානයටයි එක ස්ථානයටයි බිංදු යොදා ගන්නවා. එහෙනම් 38781 වඩාත්ම ආසන්න වෙන අගය 39000. හරි. දැන් බලන්න මෙතන 453521 තියෙනවා. මෙතනදී පුතේ ඉස්සෙල්ලාම බලන්න 10 කොට. 1 10 100 10. මෙතන තියෙන්නේ 10. 10 ස්ථානයේ බලන්න. එහෙනම් ඊට පෙර
දකුණත් පසින් තියෙන ස්ථානය පරීක්ෂා කරන්න. පහ තියෙන්නේ. පහ නම් මොකද කරන්නේ? අපි මෙතෙන්ට දහ ස්ථානයේ දෙකක් එකතු කරලා තුනට එකක් එකතු කරගත්තාම 4යි. මේ ස්ථාන හැමමයි. එහෙනම් සිය ස්ථානයේ බිඳුවක් යොදනවා, දස ස්ථානයේ බිඳුවක් යොදනවා, එක ස්ථානයේ බිඳුවක් යොදනවා. එහෙනම් 453521 වඩාත් ආසන්න වෙන්නේ 454,000ට. එහෙනම් පුතාලට පැහැදිලි ආසන්න 10ට වටේන කොටත් ආසන්න 100ට වටේන කොටත් 10ට වටේන කොටත් එකම නීතිය භාවිතා කළේ වෙනසක් උනේ ස්ථානීය අගය විතරයි. ස්ථානීය විතරයි අපි වෙනසක් කළේ. එහෙනම් පුතාලට පුළුවන් දැන් කරන්න පිටු අංක පෙළ පොතේ පිටු අංක 43 පිටුව 13 5 අභ්‍යාසය පුතාලා සම්පූර්ණ කරන්න. පුතේ අපි තවත් කොටසක් කතා කරනවා මේ පාඩමේ. දැන් අපි දශම සංඛ්‍යාවට යන්නේ. දශම සංඛ්‍යාව. ඒකෙත් පුතේ අපි දශම සංඛ්‍යාව වටේනකොට අපි කොටස් තුනකට කඩාගෙන පූර්ණ සංඛ්‍යාව වටේනවා, ආසන්න පළමු දශම ස්ථානයට වටේනවා, ඊළඟට ආසන්න දෙවන දශම ස්ථානයට වටේනවා. හරි. දැන් බලන්න පුතේ මම මෙතන ගන්නවා ඉස්සෙල්ලාම ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම. මම සංඛ්‍යා තුනක් ලියලා තියෙනවා. එකක් 12.3, 12.5, 12.8. දැන් බලන්න අපි මේ දශම සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යාවේ දශම සංඛ්‍යාවයි දන්නවනේ. දශම පිටින් අපි මේ වම් පැත්තේ දීලා තියෙන මෙතන පූර්ණ සංඛ්‍යාව. දශම පිටින් එහා පැත්තේ කියන්නේ පළමු දශම ස්ථානය, දෙවන දශම ස්ථානය, තෙවන දශම ස්ථානය. ඒ විදිහට. හරි. දැන් බලන්න 12.3 පුතේ අපි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ පූර්ණ සංඛ්‍යාවට. එහෙනම් අපිට මෙතන වැදගත් වෙන්නේ පූර්ණ සංඛ්‍යාව. හරිද? මෙතන 12 පූර්ණ සංඛ්‍යාව. එහෙනම් ඊට පෙර ස්ථානේ ඊට දකුණත් පසින් තියෙන ස්ථානය 3. එහෙනම් අපි අර ලොකු සංඛ්‍යාව වටේනකොට ගත්තු නීතියම මෙතනදී අරගන්නවා. මොකද්ද? එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ 12 පූර්ණ සංඛ්‍යාවට වට යන්න. එහෙනම් ඊට දකුණත් පසින් තියෙන්නේ පළමු දශම ස්ථානය. එහෙනම් පළමු දශම ස්ථානය පරීක්ෂා කරන්න. 5ට වඩා අඩුයි. එහෙනම් අපි මේ පූර්ණ සංඛ්‍යාව වෙනසක් කරන්නේ නැහැ. අපි මේ පූර්ණ සංඛ්‍යාව එහෙමම ලියා ගන්නවා. හරි. දැන් බලන්න මෙතන ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනකොට පූර්ණ ගන්න මෙතන 12. එහෙනම් බලන්න පළමු දශම ස්ථානය ඊට දකුණත් පසින් තියෙන පළමු දශම ස්ථානය. පළමු දශම ස්ථානයේ 5 නම් මොකද කරන්නේ පූර්ණ සංඛ්‍යාවට එකතු කරනවා. එහෙනම් 12ට එකක් එකතු කරනවා පුතේ 13යි. එහෙනම් මේක පිළිතුර වෙන්න ඕනේ 13. මෙතන බලන්න 12.8 පූර්ණ සංඛ්‍යාව 12 මෙතන 0.8යි කියලා කියන්නේ නම් පරීක්ෂා කරන්න ඕනේ පළමු දශම ස්ථානය ඊට දකුණත් පසින් තියෙන ස්ථානය. එහෙනම් 5ට වඩා වැඩි ගන්න. දැන් 5ට වඩා වැඩි නම් පූර්ණ සංඛ්‍යාවට අපි එකක් එකතු කරනවා. දැන් 12ට එකක් එකතු කරගත්තාම 13. දැන් බලන්න පුතේ නීතිය අපි විශාල සංඛ්‍යා වටේනකොට ගත්තු නීතියම තමයි වෙනසක් උනේ නැහැ. අපිට මෙතන ස්ථානය විතරයි වැදගත් වෙන්නේ. අපි පරීක්ෂා කරන්න ඕනේ ස්ථාන. නීතිය විශාල සංඛ්‍යා වටේනකොට ගත්තු නීතියම තමයි. හරි පුතේ. ඊළඟට අපි තවත් කොටසක් සාකච්ඡා කරමු. දශම සංඛ්‍යාවක් පළමු දශම ස්ථානයට වැටීම. දශම සංඛ්‍යාවක් කොහොමද පළමු දශම ස්ථානයට වැටෙන්නේ කියලා. බලන්න පුතේ මම ගණන් තුනක් ගන්නවා දැන්. එකක් 3.71 3.71 අනිත් එක මම ගන්නවා 3.75 අනිත් සංඛ්‍යාව මම ගන්නවා පුතේ 3.77. දැන් බලන්න මේක මම ආසන්න පළමු දශම ස්ථානයට වටේනවා. මේක මම ආසන්න පළමු දශම ස්ථානයටයි වටයන්නේ. නීතිය එකයි ස්ථානීය විතරයි අපි දැන් බලන්න. පළමු දශම ස්ථානයේ පුතේ වටයන්නේ. එහෙනම් පළමු දශම ස්ථානයේ අපිට පැහැදිලිව පේනවා දශම තිතෙන් මේ පැත්තේ තියෙන්නේ ඉස්සෙල්ලාම අපිට හම්බෙන්නේ පළමු දශම ස්ථානය. එහෙනම් අපි පරීක්ෂා කරන්න ඕනේ දෙවෙනි දශම ස්ථානය. නීතිය මොකද්ද? 5ට අඩු නම් අපිට අවශ්‍ය සංඛ්‍යාව වටින සංඛ්‍යාව අපි එහෙමම තියාගන්න. එහෙනම් මේ හරියට අපිට පුළුවන් එහෙමම තියාගන්න. මේක 5ට අඩු ගන්න. එහෙනම් මේ සංඛ්‍යාවත් අපි එහෙමම ලියනවා 3.7යි කියලා. හරි. මෙතන බලන්න 3.75. මෙතනදී පළමු දශම ස්ථානයේ තියෙන මෙතන. එහෙනම් ඊට පෙර තියෙන ඊට දකුණත් පසින් තියෙන ස්ථානයේ දෙවෙනි දශම ස්ථානය. පරීක්ෂා කරන්න ඕනේ දෙවෙනි දශම ස්ථානය. එහෙනම් දෙවෙනි දශම ස්ථානයේ 5. එහෙනම් පළමු දශම ස්ථානයේ අපි එකක් එකතු කරගන්නවා.
මේ ස්ථානේ මෙන්නම. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ 3.8යි. 3.7යි. අපි වටයන්නේ පළමු දශම ස්ථානේ. එහෙනම් ඊට පෙර තියෙන්නේ දෙවෙනි දශම ස්ථාන දකුණත් පසින් තියෙන්නේ දෙවෙනි දශම ස්ථානේ පරීක්ෂා කරන්න. 7 5ට වඩා වැඩි. එහෙනම් මොකද වෙන්න ඕනේ මෙතෙන්ට එකතු වෙනවා. ඒ කියන්නේ පළමු දශම ස්ථාන ටිකක් එකතු වෙනවා 7 ටිකක් එකතු වුණාමටයි මේ ස්ථානේ එහෙමම ලියා ගන්නවා. එහෙනම් 3.8යි. එහෙනම් පුතාලට පැහැදිලි දැන් ආසන්න පළමු දශම ස්ථානයේ වටයනකොට මොකද වුනේ කියන එක. හරි. ඊළඟට මම ආසන්න දෙවෙනි දශම ස්ථානයේ වටයන්නත් කියලා දෙනවා. ආසන්න දෙවෙනි දශම ස්ථානයේ. ආසන්න දෙවෙනි දශම ස්ථානයේ වටයනකොට මම ගන්නවා සංඛ්‍යා කිහිපයක්. එකක් 3.7යි 8යි 4 ගන්නවා. මේ බලන්න පුතේ මේකේ මේ සංඛ්‍යාවේ ආසන්න දෙවෙනි දශම ස්ථානයේ තියෙන්නේ මෙතන. එහෙනම් මෙතන අපි වටයන්න ඕනේ. එහෙනම් ඊට පෙර ඊට දකුණත් පසින් තියෙන සංඛ්‍යාව බලන්න. ඒ කියන්නේ දෙවෙනි දශම ස්ථානයේ දිහා බලන්න. 5ට අඩු ගන්න. එහෙනම් මෙතන වෙනසක් වෙන්නේ නැහැ. එතන ඉන්නමයි මේ සංඛ්‍යාව අපිට ලියා ගන්න පුළුවන් එහෙමම. 3.7යි 8. දැන් උදාහරණ මේක ලේසි. තව ගණනක් ගමු අපි. 3.7යි 8යි 5. මේ බලන්න පුතේ. අපි ආසන්න දෙවෙනි දශම ස්ථානයට වටයන්නේ මෙතන එනම් අපි කතා කරන්නේ. එහෙනම් ඊට පෙර ස්ථානයේ දකුණත් පසින් තියෙන සංඛ්‍යාව 5. ඒ කියන්නේ දෙවෙනි දශම ස්ථානයේ 5. එහෙනම් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙතෙන් දෙකක් අපි එකතු කරන්න ඕනේ 5ව. එහෙනම් මෙතෙන් දෙකක් එකතු වුණාම 8 දෙකක් එකතු වුණාම 9යි. මේ ස්ථාන එහෙමමයි. එහෙනම් පැහැදිලි අපිට වටයන්න ඕන ස්ථානයේ කලින් දකුණත් පසින් තියෙන ස්ථානයේ නිරීක්ෂණය කරනවා. ඒක 5ට වඩා වැඩි නම් 5 නම් එකක් මේ දෙවෙනි දශම ස්ථානයට එකතු කරගන්නවා. හරි අපි තව ගානක් ඒකේ අරන් බලමු. 3.7යි 9යි 6. මේ බලන්න පුතේ මෙතනදී ආසන්න දෙවෙනි දශම ස්ථානයට වටයන්නේ මෙන්න දෙවෙනි දශම ස්ථානේ මෙතන තියෙනවා. එහෙනම් ඊට දකුණත් පසින් තියෙන ඒ කියන්නේ දෙවෙනි දශම ස්ථානේ පරීක්ෂා කරන්න 5ට වැඩි. එහෙනම් මෙතෙන් එකක් එකතු කරනවා. දැන් පුතාලට පේනවා මෙතන තියෙන්නේ 9 දෙකක් එකතු වුණොත් 10 නැහැදෙන්නේ. එතකොට අපි මෙතන 10 ලියනකොට මොකද කරන්න ඕනේ මෙතෙන්ට බිංදුව ලියාගෙන මෙතන අපි එකපාර 10 ලියන්නේ මේ 7ට අර ස්ථානය එකතු කරගන්න. 7යි 1යි 8 වෙනවා. එහෙනම් මෙතන දශම තිත එහෙමම ලියා ගන්නවා පූර්ණ සංඛ්‍යාව එහෙමම ලියනවා. එහෙනම් පිළිතුර වෙන්න ඕනේ 3.8යි. දැන් පුතාලට පැහැදිලි ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පළමු දශම ස්ථානයට ආසන්න දෙවෙනි දශම ස්ථානයට වටේනකොට නීතිය එකමයි ස්ථානීය විතරයි අපි පරීක්ෂා කළේ. හරි. දැන් පුතාලට පුළුවන් පිටු අංක 45 තියෙන 13 6 අභ්‍යාසය සම්පූර්ණ කරන්න. හරි. මෙතනින් පුතේ අපේ පාඩම අවසන් වෙනවා. එහෙනම් පුතාලට තවත් දවසක අලුත් පාඩමකින් ආයෙ නැවත හම්බෙමු.